අයිබෝන් හැමෝටම 11 වෙනි පයිතර්ස් පාඩමත් එක්ක ඔයාලා එකතු වෙන්නේ. අපි 17 එක අභ්‍යාසයේ පිළිතුරු ගැන අද කතා කරන්නේ. මේක පළවෙනි ගානේ ස්තම්භ පුරවන්න තියෙන්නේ MO වර්ගය. සමානයි MO කියන්නේ කර්ණය. කර්ණය සමානයි කර්ණයේ වර්ගය සමානයි ඉතින් දෙන්නගේ වර්ගවල එකතුව NO MN NO නැත්නම් ON වර්ගය. තන ON මෙයා ඊට පස්සේ MN වර්ගය. එතන හිස්තැන් තිබ්බා. ඔය හිස්තැන් වලට උත්තරේ. රෝම ඉලක්කම් 2. එගෙන BD වර්ගය සමාන හිස්තැන් තියෙනවා. අපි හිස්තැන් වලට මොනවද දෙන උත්තරය කියලා බලමු. BD දරංශක 90ක් තියෙනවා. BD අඩංගු ඍජු කෝණික ත්‍රිකෝණය මෙයා BD වර්ගය. මෙයා කර්ණය වෙනවා මෙන්න ඍජු කෝණේ. මෙයා කර්ණයේ වර්ගය සමානයි ඉතිරි දෙන්නගේ වර්ගවලගේ එකතුව AB වර්ගය AD වර්ගය. AB වර්ගය ධන AD වර්ගය. ඊළඟ මේ දෙවෙනි එකේ තව දෙයක් තියෙනවා දෙවෙනි ගානේ. තව ස්තන් දෙකක් තියෙනවා. මේ AC වර්ගයේ තියෙනවා. ඊළඟ CD වර්ගයේ තියෙනවා. AC වර්ගයයි CD වර්ගය. AC කියන්නේ මෙයා. CD කියන්නේ මෙයා. එහෙනම් AC සහ CD අඩංගු ඍජු කෝණික ත්‍රිකෝණෙ මේ. ඍජු කෝණය අඩංගු පාද දෙන්න තමයි වර්ග කරලා දෙන්නේ. එහෙනම් කර්ණය මෙයා කර්ණය සමානයි. මේ කර්ණයේ වර්ගය සමානයි. මේ දෙන්නගේ වර්ගවල එකතුවට AC වර්ගය දන CD වර්ගය සමාන වෙන්නේ කර්ණය AC වර්ග AD වර්ගය. මේ කර්ණය AD වර්ගයට. ඊළඟ මේකේ තුන්වෙනි අවස්ථාව AB වර්ගයේ සමානයි AC වර්ගය දාන හිස්තැනක් තියෙනවා. බලන්න AB වර්ගය වල හොයාගන්න. AB කියන්නේ මෙයා. ඊළඟ AC කියන්නේ මෙයා. AB සහ AC අඩංගු ඍජු කෝණික ත්‍රිකෝණයේ මේ කර්ණය තනියම ඉන්න ඕන කර්ණයේ AB වර්ගය. AB වර්ගය දීලා තියෙනවා. ඊට පස්සේ AC වර්ගයේ තියෙනවා ඊළඟ එක නෑ මෙන්න මේ BC වර්ගය හිස්තැනට BC වර්ගය. BC වලගේ වර්ගය. ඊට අංග 3 PQ. PQ කියන්නේ මෙයාට ඍජු කෝණික ත්‍රිකෝණයක් හොයාගන්න මේ තියෙන්නේ. උඩ තියෙන ත්‍රිකෝණය PQ වර්ගය. එයා සමානයි PT TQ. PT වර්ගය TQ වර්ගය. එහෙනම් PT වර්ගය ධන TQ වර්ගය. ඊළඟ QR සම්බන්ධ වෙලා තියෙන ඍජු කෝණික ත්‍රිකෝණයක් හොයාගන්න මෙයා පුළුවන්. මෙන්න QR. මේ පැත්තේ දෙන මෙන්න පොඩි ත්‍රිකෝණය. මෙතන අංශක 90ක් එනවනේ මෙයා 90යි. සරල රේඛාවක බද්ධ කොන වලින් මෙතන 90යි. QR වර්ගය සමානයි TR වර්ගය ධන TQ. TR TQ. TR වර්ගය ධන TQ වර්ගය. ඊළඟ එකේ අපි රෝම ඉලක්කම් 4ට එනවා. 4 වෙනි එකේ. AB වර්ගය දෙනවා සහ AC වර්ගය දෙනවා එහා පැත්තේ. AB වර්ගය AC වර්ගය. බලන්න ABAC සම්බන්ධ වෙලා තියෙන ඍජු කෝණික ත්‍රිකෝණයක් ABAC මේ කුඩා ත්‍රිකෝණය. එහෙනම් AB වර්ගය කියන්නේ කර්ණය හරි AC වර්ගය දීලා තියෙනවා. ඊළඟ BC වර්ගය. එහෙනම් මෙතන දාන්න ඕන BC වර්ගය. මේ හිස්තැනට BC වර්ගය. ඊළඟ ඒකේ දෙවෙනි කොටස AE වර්ගයේ තියෙනවා දකුණු පැත්තේ සහ EC වර්ගයේ තියෙනවා. AE EC හොයාගන්න. AE මෙයා EC මෙයා. මෙන්න මේ මැද කුඩා ඍජු කෝණික ත්‍රිකෝණයක් පේනවා ඔයාලට. මැදින් තියෙන කුඩා ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා.
ඒකේ AE හරි EC හරි කර්ණය තමයි මේ වැටෙන්න ඕනේ. ඒ කර්ණය වෙන්නේ AC. එහෙනම් මේ හිස් තැනට එන්න ඕනේ AC වලගේ වර්ගය. AC වර්ගය. ඒකේ තව කොටසක් තියෙනවා එතන. AD වර්ගයේ තනියම දීලා තියෙන එයා කර්ණය වෙන්න ඇති. ඊට පස්සේ AC වර්ගය දෙනවා එහා පැත්තෙන්. කර්ණය AD වෙන කර්ණය AD වෙන. ඊට පස්සේ AC තියෙනවා AC. නම් මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණය අපිට හොයාගන්න පුළුවන් මෙන්න මෙයාව. මේ ඍජු කෝණය මෙතන අංශක 90යි. වලට පේනවා මෙතන 90යි. එහෙනම් එහා පැත්තත් අංශක 90ක් වෙන්න ඕනේ. හරි. එන ඍජු කෝණික ත්‍රිකෝණය මේ 90යි මෙතනත් 90යි. ඔය ඍජු කෝණික ත්‍රිකෝණේ කර්ණය AD මේ AD දීලා තියෙන ගානේ. ඊට පස්සේ AC වර්ගයයි CD වර්ගයයි එහා පැත්තට එන්න ඕන CD වර්ගය. දෙවෙනි ගාන මේ හැම රූපයකම x වලාගේ ඉල්ලන්නේ. මේ දෙකේ රෝම ඉලක්කම් 1 x කියන්නේ කර්ණය. ඉතින් දෙන්න 8යි 6යි. එන x වර්ගයේ සමානයි 8 වර්ගයේ ධන 6 වර්ගයේ රෝම ඉලක්කම් 1. ධන පයිතගොරස් ප්‍රමේය. x වර්ගයේ සමානයි 8 වර්ග ධන 6 වර්ග. වර්ග කරලා ගන්න. 8 වර්ග ගුණා 64යි ධන 6 වර්ග ගුණා 36යි. x වර්ගයේ සමානයි 100යි. ඇරෙන්න වර්ගයට වර්ගයක් යද්දී වර්ග මූලයක් එනවා 100 වර්ග මූලයේ x සමානයි සෙන්ටිමීටර 10ක්. ඊළඟ මේකේ දෙවෙනි ගාන ගත්තට පස්සේ දෙවෙනි ගානේ ඒකේ හොයන්න ඉන්නේ x හොයන්න ඕන. කර්ණය 13යි. එහෙනම් 13 වර්ගය. කර්ණය තනියම තියාගන්න. සමානයි ඉතිරිපාද දෙන්නගේ වර්ගවල එකතුව. ඉතිරිපාද දෙන්න කියන්නේ x එක්කෙනයි 12යි. එහෙනම් x වර්ග ධන 12 වර්ග. x වර්ග ධන 12 වර්ග. සුළු කරන්න. සමීකරණය සඳහන් 13 වර්ග ගුණා 169යි. x වර්ගයයි 12 වර්ග කරන්න 144යි. එන්න මේ ධන 144 මෙහාට ඍණ 144යි සමානයි x වර්ගය. මෙතන අඩු වෙනවා. අඩු වුණාට පස්සේ 25 සමානයි x වර්ගයයි. වර්ගේ මේ පැත්තට ගේන වර්ග මූලයක් එනවා. 25 වර්ග මූලය ගන්න x සමානයි 25 වර්ග මූලය 5යි සෙන්ටිමීටර 5යි x ට. දෙකේ රෝම ඉලක්කම් 3 එනවා අපි තුන්වෙනි ගාන. මේ x ඉල්ලන්නේ. මෙන්න මෙතන x තියෙනවා. x හොයන්න පුළුවන් අපිට මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාලා. එහෙනම් x හොයන්න ඉතිරි දෙන්න දැනගන්න ඕනේ. මෙයා නම් හරි එකයි මෙයා දන්නේ නැහැ. මෙන්න මේ පැත්තේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාලා මෙන්න මේ දුර හොයාගන්න. ඒ කියන්නේ km දුර හොයාගමු අපි. km දුර. km අඩංගු මේ පැත්තේ ඍජු කෝණික ත්‍රිකෝණයේ කර්ණය මෙයා. දැන් මූල 5යි. දැන් මූල 5 වර්ගයේ සමානයි මූල 2 වර්ගයයි km වර්ගයයි. මූල 5 වර්ගය සමානයි ඊට පස්සේ මූල 2 වර්ගය ධන මෙතන තියෙනවා km වර්ගය. සමීකරණය සඳහන් km ට උත්තරය ගමු. මූල 5 වර්ග වුණාට පස්සේ මම කියලා දුන්නා මේ වගේ කොටස් කොහමද හැදෙන්නේ කියලා. 5යි. මූල 2 වර්ග වුණාට පස්සේ 2යි. km වලගේ වර්ගය. දෙක යගේ මෙහාට ගේන්න. 5යි ධන 2 එනවා ඍණ 2යි km වලගේ වර්ගයයි. අඩු වුණාට පස්සේ 3යි km වර්ගයයි. වර්ගය මෙහාට ගෙන වර්ග මූල 3යි km. අපිට ඕන x ට උත්තරය ගන්න. x ට උත්තරය ගන්න km අපිට ඕන වෙලා තිබ්බා. අපි km හොයාගත්තා. දැන් අපි බලමු මේකේ x හොයන්න. මෙන්න x කර්ණයේ වර්ගය
x වර්ගය සමානයි මෙයා මූල 3ක් ආවා. ඊට පස්සේ මෙතන එකක් තියෙනවා. x වර්ගය සමානයි ත්‍රිකෝණී ත්‍රිකෝණී x වර්ගය සමානයි මෙයා හොයාගත්ත km අපිට ආවා මූල 3ක් මූල 3 වර්ගය. දාන ඊළඟ පාදයේ දිග 1යි 1 වර්ගය. මූලයක් වර්ග වෙද්දී මූලය අයින් වෙලා අගේ විතරයි 3 විතරයි එන්නේ. k වර්ග 1යි. x වර්ගය සමානයි මේ දෙන්න එකතු වෙනවා 4යි. x සමානයි වර්ගය හා පැත්තට වර්ගමූල 4යි. x සමානයි 4 වර්ගමූලය ගන්න සෙන්ටිමීටර් 2යි x වලගේ දිග. ඊළඟ 4 වෙනි ගාන x ඉල්ලන්නේ PR දිග හොයලා මෙන්න මේ ලොකු ත්‍රිකෝණයට පයිතගොරස් දාමු. PR දිග හොයන්න පුළුවන් එහා පැත්තේ ත්‍රිකෝණයට පයිතගොරස් දාලා. එහා පැත්තේ ත්‍රිකෝණයෙන් PR කියන්නේ කර්ණය. නම් PR වර්ගය සමානයි 4 වර්ග 3 වර්ග. ෆෝමියුලාකම් 4. PR වර්ගය සමානයි 4 වර්ග දාන 3 වර්ග. 4 වර්ගයයි 3 වර්ගයයි. 4 වර්ග කළා ගන්න. 4 වර්ග වුණාම 16යි 3 වර්ග වුණාම 9යි. PR වර්ගය සමානයි 25යි. ඇරෙන්න වර්ගය හා පැත්තට වර්ගයක් යද්දී වර්ග මූල 25ක් යනවා. PR දිග යනවා සෙන්ටිමීටර 5ක්. හරි. මම මේ තරුවක් දාලා තියාගන්න. මේකට මේ අපිට ඕන උත්තරේ. අපිට ඕන උත්තරේ ගන්න මෙයා ඕන PR දිග ඕන. අපි යන්නේ PR දිග හොයාගත්තා. PR කියන්නේ මෙන්න මේ දිග. අපිට ගාන ඉල්ලන්නේ x. මේ දිග ඉල්ලන්නේ. මෙන්න මේ ලොකු ත්‍රිකෝණයට පයිතගොරස් දාන්න දැන්. මෙතන ඉන්නේ x කර්ණය x වෙන්නේ. x වලගේ වර්ගය සමානයි මෙයා 12යි 12 වර්ගය මෙයා හොයාගත්තා 5යි 5 වර්ගය. x වර්ගය සමානයි 12 වර්ග දාන 5 වර්ගය. 12 වර්ග කරන්න 12 වර්ග 144යි. 5 වර්ග කරන්න 5 වර්ගය 25යි. එහා පැත්ත දෙන එකතු කරලා ගන්න. එකතු වුණාට පස්සේ එනවා 169ක්. මේ වර්ගය එහා පැත්තට යනවා වර්ග මූල 169ක් වෙනවා. x සමානයි 169 වර්ගමූලය 13යි. ෆෝමියුලාකම් 4 x ට උත්තරේ 13. තුන ගාන ABC සමපාද ත්‍රිකෝණයක් තියෙන්නේ. A ශීර්ෂයෙන් නම් BC පාදයට ලම්බකයක් අදිනවා. ඒ ලම්බය අඩිය D ලු. AD දිග ඉල්ලන්න. පාදයක දිග සෙන්ටිමීටර් 2යි. මෙන්න ත්‍රිකෝණය මම ඇඳ ගන්නවා. දැන් මේ ත්‍රිකෝණේ පාද තුන් දෙනාම දිගින් සමානයි සෙන්ටිමීටර් 2 ගානේ. මෙයා සෙන්ටිමීටර් 2යි. දැන් මෙයා සෙන්ටිමීටර් 2යි. A ශීර්ෂයේ ඉඳලා BD ට අඳිනවා BC ට ලම්බකයක් අඳින ලම්බකයේ අඩිය D ව. දැන් මෙයා සෙන්ටිමීටර් 2ක් දිගයි. සමාන පාද හම්බෙන ශීර්ෂයක ඉඳලා ඉතිරි පාදයට ලම්බකයක් ඇඳොත් එහම ඉතිරි පාදයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. දිගටම සෙන්ටිමීටර 2යි තිබ්බ එහෙනම් මෙයා සෙන්ටිමීටරයයි මෙතන සෙන්ටිමීටරයයි. අපිට උන AD දිග වඩ පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය දාන්න. මොනවා වල ලියා ගන්න පුළුවන් ADC ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදීමෙන්. AD විල්ලන්න. කවුද කර්ණය? කර්ණය මෙයාව 2ක්. 2 වර්ගයේ සමානයි. ඊට පස්සේ මෙයා 1 වර්ගයේ දාන අපිට හොයන්න ඕන AD වලගේ වර්ගය. වර්ග කරන්න. 2 වර්ග වුණා 4යි 1 වර්ග වුණා 1යි AD වලගේ වර්ගය. මේ එකයාගේ ගන්න මෙහාට 4යි ධන 1 එනවා ඍණ 1යි AD වර්ගයයි. අඩු කරන්න 3 සමානයි AD වර්ගය. වර්ගයක් මෙහාටදී වර්ග මූලයක් වෙනවා වර්ග මූලය 3යි AD. ඔන්න AD ට උත්තරයක් ආවා. පිළිතුර කරණීය ආකාරයෙන් තියන්න කියන්නේ. හරි. කරණීය ආකාරයෙන් තියෙන්නේ මූල 3යි
ගානේ ඉතිරි පාදවල දිග සෙන්ටිමීටර වලින් තියෙනින්දා මෙයත් AD වල දිග සෙන්ටිමීටර 3ක් යන සෙන්ටිමීටර 3යි. ප්‍රශ්න අංක 4 තිරස් පොළොවක පීලක්ෂයේ සිට උතුරට මීටර 15ක් ගිහිල්ලා එතනින් නැගෙනහිරට මීටර 8ක් ගිහිල්ලා Q කියන තැනට එනවා. උතුරට 15යි එතනින් 8ක් නැගෙනහිරට ගිහිල්ලා Q ගාවට එනවලු. දල සටහනක් අඳින්. හරි. P කියලා ස්ථානයක ඉඳලා මීටර 15ක් උතුරට ගිහින් එතන ඉඳලා නැගෙනහිරට යනවා මීටර 8ක් ගිහිල්ලා Q කියන ස්ථානයට එනවා. ඒතර අපි දන්නවා දකුණ සහ නැත්නම් මේ සිරස් රේඛාව සහ තිරස් රේඛාව අපිට අඳින්න වෙන්නේ. ඒතර මෙතන අංශක 90ක් එනවා. දල සටහනක දක්වන රෝමිලක් අයක හරි. ගානේ දෙවෙනි එකකින් කියන්නේ PQ දුර හොයන්න කියලා. PQ දුර රොණ මේ රේඛාව ඇඳ ගන්න පුළුවන් මෙතෙන්ට. දර PQ වෙන්නේ මේ රූප සටහනේ කර්ණයේ විදිහට. කර්ණයේ වර්ගය. නැත්නම් කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය වෙන්නේ මේ PQ වර්ගයයි. සමාන ඉතිරි පාද දෙන්නගේ වර්ග වල එකතුව ගන්න. 15 වර්ග ධන 8 වර්ග. 15 වර්ග කරලා ගන්න 225යි ධන 8 වර්ග 64යි. එකතු වුණාට පස්සේ 289ක් එනවා PQ වලගේ වර්ගයට උත්තරේ. මේ වර්ගය හා පැත්තට අරන් එනවා අපි PQ සමානයි 289 වර්ගමූලයයි. PQ සමානයි 289 වර්ගමූලය හොයන්න සෙන්ටිමීටර 17යි. එහෙනම් පිසා මීටර වලින් එන්නේ. PQ අතර දුර මෙතන මීටර තියෙන හින්දා මෙතනත් මීටර වලින් 17ක් මීටර PQ දිග. පස්වෙනි ගාන රොම්බසයක විකර්ණ දෙකෙහි දිග 12යි 16යි. මොන විකර්ණ දෙන්න 12යි 16යි. රොම්බසයේ පැත්තක දිග සාන. හරි. බලමු අපි. ඔයාලා දැනගන්න ඕන රොම්බසයක තියෙන ලක්ෂණ. පාද සියල්ල දිගින් සමානයි. ඊට පස්සේ විකර්ණ මේ විකර්ණ දිනනවා. රොම්බසී විකර්ණ. මොකද විකර්ණ? විකර්ණ ලම්බකව සමච්ඡේදනය වෙනවා. අංශක 90 ගානේ හිටින්න සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ දෙකට බෙදෙනවා. සියලුම පාද දෙකින් සමානයි. රොම්බසයේ සියලුම පාද දෙකින් සමානයි. මේ ගානේ රොම්බසයේ පාදයක දිග ඉල්ලන්නේ. විකර්ණ වල දිග දුන්නා වල දැක්කා 12 සහ 16යි. එහෙනම් දිගම විකර්ණයේ සෙන්ටිමීටර 12ක් දිගයි. ඊට පස්සේ කෙටි මේක වෙනවා සෙන්ටිමීටර 12යි. මේකේ දිගම විකර්ණයේ විදිහට මෙහා පේන්නේ 16ක් දිගයි. මේ විකර්ණේ මෙහා සමච්ඡේදන වෙන හින්දා 16 මෙතෙන්ට සෙන්ටිමීටර 8ක් මෙතෙන්ට සෙන්ටිමීටර 8ක් විකර්ණ එකිනෙක සමච්ඡේදන නම් මෙහා දෙකට බෙදන්න ඕනේ. මේ විකර්ණය දෙකට බෙදෙනවා. මේක දිග 12යි කියලා දුන්නා. එහෙනම් සෙන්ටිමීටර 6 ගානේ මෙතන සෙන්ටිමීටර 6යි. අපිට කියන්නේ රොම්බසයේ පාදයක දිග මම මේ පාදය ගන්නම්. පාදයක දිග x යයි සිතමු. එහෙනම් මම මෙතන x දානවා. රොම්බසයේ පාදයක දිග x යයි සිතමු කියලා දාලා මෙතන x දානවා. දැන් මේ ත්‍රිකෝණ වල පේනවා ඍජු කෝණික ත්‍රිකෝණයක්. පයිතගොරස් ප්‍රමේය දාන්න. මේකේ කර්ණය බැලුවා. කර්ණය බැලුවට පස්සේ x තියෙන්නේ. ඉදිරි දෙන්න 8 හා 6 x වර්ග සමානයි 8 වර්ග ධන 6 වර්ග. 8 වර්ග කරලා ගන්න. එයා 64යි 6 වර්ග ගුණාට පස්සේ 36යි. x වර්ගයේ සමානයි cයි වර්ගය අපි එහාට අරන් යනවා වර්ගමූල 100ක්. x සමානයි c යේ වර්ගමූලය ගන්න 10යි සෙන්ටිමීටර. නා අපිට කියන්න බලන්න. ඒ නිසා රොම්බසයේ පාදයක දිග සෙන්ටිමීටර 10යි. 6 වෙනි ගාන. මේක මේ ඉංග්‍රීසි අකුරු වලින් දක්වනවා තියෙන දිග හොයන්න කියන්නේ. පිළිතුරු කරණීය ආකාරයෙන් දෙන්නලු. අපි A හොයමු. A. මේ ත්‍රිකෝණේ කර්ණය A. ඉතින් දෙන්න 1යි 1යි. මේ
හරි. කර්ණයනේ A වර්ගය සමානයි ඉතින් දෙන්න 1 1 තිබ්බේ 1 වර්ග ධන 1 වර්ග. A වර්ගයේ සමානයි 1 වර්ගයේ 1යි අයත් 1යි. A වර්ගයේ සමානයි 2යි. වර්ගය හට අරගෙන යන්න. ඒ සමානයි මූල 2යි සෙන්ටිමීටර. ඔන්න ඒ වලගේ උත්තරේ හෙව්වා. දීලා තියෙන පාදවලගේ දිග වලට පේනවා සෙන්ටිමීටර වලින් තියෙන්නේ. ඒ හින්දා ඒ වලගේ දිගත් සෙන්ටිමීටර 2යි. මූල 2යි. සෙන්ටිමීටර මූල 2යි. හරි. අපි දැන් B හොයන්න යන්නේ B ව. ගානේ බලන්න B කොහොමද තියෙන්නේ කියලා. මෙන්න B. ඔය B අඩංගු ඍජු කෝණික ත්‍රිකෝණයක් වලට පේනවා B අඩංගු. B කියන්නේ කර්ණය. ඉතින් දෙන්න වෙන්නේ A සහ 1. Aට ආපු උත්තරය දාන්න ඕනේ මූල 2යි. එහෙනම් කර්ණය තමයි B. B හිටියා එතන දෙවෙනි ත්‍රිකෝණයේ කර්ණය B. B වර්ගයේ සමානයි. ඉතින් දෙන්නට එක්කෙනෙක් A හිටියා. Aට ආවා මූල 2ක්. එහෙනම් මූල 2 වර්ගයේ ධන 1 වර්ගය. සුළු කරන් විසඳන්න. මූල 2 වර්ගයේ 2යි 1 වර්ගයේ 1යි. B වලගේ වර්ගයේ සමානයි 3යි. අර යන වර්ගය එහා පැත්තට මූල 3ක් එනවා. වර්ගමූල 3යි B වලට උත්තරේ. අපි දැන් C වලට උත්තරේ හොයන්න යන්නේ මේ ගානේ C ව. C ව අපිට පේනවා මෙතන C මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ කර්ණය තමයි C කියන්නේ. ඉතින් දෙන්න 1 සහ B. ඔයාලා දන්නවා B ට ආව මූල 3ක්. එහෙනම් C වර්ගයේ සමානයි 1 වර්ගයේ ධන B ට ආව මූල 3ක් මූල 3 වර්ගයයි. C වර්ගයේ සමානයි 1 වර්ගයේ 1යි මූල 3 වර්ගය එනවා මූල 3 වර්ගයේ 3යි. සුළු කරලා ගන්න. C වර්ගයේ සමානයි එකතු වුණාට පස්සේ 4යි. C සමානයි මූල 4යි. මූල 4යි කියන්නේ උත්තරේ 4 වර්ගමූලය දානවා අපි සෙන්ටිමීටර 2ක්. C ට සෙන්ටිමීටර 2යි. ඊළඟ අපිට D හොයන්න තියෙන්නේ. මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ කර්ණය තමයි D වෙන්නේ. ඉතින් දෙන C සහ 1 C ට උත්තරයක් ආව 2යි කියලා. D වර්ගයේ සමානයි 1 වර්ගයේ ධන එතෙන්ට ආව 2යි 2 වර්ගය. D වර්ගයේ සමානයි 1 වර්ගයේ ධන 2 වර්ගය. 1 වර්ගයේ උත්තරේ 1යි 2 වර්ග වුණාට පස්සේ එනවා 4ක්. D වර්ගයේ සමානයි 5යි. ඇරෙන්න වර්ගය 8. D සමානයි මූල 5යි. D දෙනා වර්ගමූල 5ක් සෙන්ටිමීටර වලින්. ඊට පස්සේ අපි බලමු ඊට උත්තරේ ගන්න. මේ ගානේ ඊව ඉන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ කර්ණයේ විදිහට මේ ඉඳන් යද්දී තුන්වෙනි ත්‍රිකෝණයේ කර්ණයේ විදිහට ඉන්නවා. ඉතින් දෙන්න 1 සහ D D ට ආව මූල 5ක්. එහෙනම් E වර්ගය සමානයි එකක් තිබ්බා එතකොට 1 වර්ගයයි ධන D ව තිබ්බා D ට ආව මූල 5ක් මූල 5 වර්ගය. E වර්ගයේ සමානයි 1 වර්ගයේ 1යි මූල 5 වර්ගයේ 5යි. E වර්ගයේ සමානයි මෙතන එකතු වෙනවා 6යි වර්ගය 6ට යනවා වර්ග මූල 6යි සෙන්ටිමීටර වලින් කර්ණීය බලන්න මෙතන. ඔව් වර්ග මූලයක් හොයන්න පුළුවන් කොටසක් නෑ මේ තුල. ඉඳා E කියන්නේ මූල 6යි. ඊළඟ අපි F හොයනවා. F යට ඉඳන් යන දෙවෙනි ත්‍රිකෝණය තමයි F ඉන්නේ. යා කර්ණයේ විදිහට ඉන්නේ. ඉතින් දෙන්න 1 සහ E අපිට E වට ඊට ආව මූල 6ක්. එහෙනම් මේ ගානේ මේ ත්‍රිකෝණයට පයිතස් ප්‍රමේය දාන කර්ණයේ F වර්ගයේ සමානයි 1 වර්ගයේ ධන දැන් එකක් තියෙනවා ඊට ආවා මූල 6ක් 1 වර්ගයේ ධන
මූල 6 වර්ගය. f වර්ගයයි සමානයි 1 වර්ගය 1යි. මූල 6 වර්ගුණාම 6යි. f වර්ගයයි සමානයි 7යි. වර්ගය හා පැතර අරන් යන්න වර්ගමූල 7යි. මේකේ වර්ගමූල හොයන්න පුළුවන් වෙන කොටස් නැහැ. එහෙනම් f ට මූල 7ක් යනවා. ඊට අපිට දෙන මේකේ ජීව හොයාගන්න. මේ ගානේ ජීව හොයාගන්නයි තියෙන්නේ මෙතනින්. ජී අඩංගු ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ජී අඩංගු ඍජු කෝණික ත්‍රිකෝණේ ජීව ඉන්නේ කර්ණයේ විදිහට කර්ණපාදයේ විදිහට ජී ඉන්නේ. ත්‍රිකෝණේ කර්ණයේ ජී. ඉතින් දෙන්න 1 සහ f ට ආව මූල 7ක්. නම් g තමයි හොයන්න ඕනේ කර්ණයේ g වර්ගයේ සමානයි 1 තිබ්බ. එතකොට 1 වර්ගයේ ධන මූල 7 වර්ගය. සමීකරණ විසඳන්න. g වලගේ වර්ගයේ සමානයි 1 වර්ගයේ 1යි මූල 7 වර්ගයේ 7යි. g වර්ගයේ සමානයි 8ක් යනවා. වර්ගය අරන් යන්න 8 වර්ග මූල 8යි. මෙයා කරණි නෑ. මෙයා අකිල කරණි. අකිල කරණියක් කරණියක් කරා ගන්න පුළුවන් වෙන්න ඕන. 11 පළවෙනි පාඩමේ තියෙන මේ ගණන් කරණි අකිල කරණි කරන හැටි. අකිල කරණි කරණි කරන හැටි තියෙනවා. නම් මේ අකිල කරණියක් තියෙන කරණියක් කරන්න මෙයා තුල ඉන්නවා වර්ගමූලයක් හොයන්න පුළුවන් සහ පූර්ණ වර්ගයක් පූර්ණ සංඛ්‍යාවක් වර්ගමූල දෙන්නේ නැති කොටස ගුණිතයක් විදියට 8 අපිට හද හැකි 4 වරක් 2යි කියලා. මේ 4 වර්ගමූලෙන් නිදහස් වෙනවා. 4 වර්ගමූලෙ 2යි 2යි මූල 2යි. එහෙනම් මේ දෙකේ වර්ගමූලයක් පූර්ණ සංඛ්‍යාවක් විදියට එන්නේ නැහැ. පූර්ණ සංඛ්‍යාවක් විදියට හොයන්න පුළුවන් වර්ගමූල කොටසක් මෙතන තිබ්බා. ඒ හින්දායි මේ අකිල කරණියක් උනේ. දැන් එහෙම කොටසක් නැහැ මේ තුල. දැන් කරණියක් g දෙනවා 2යි මූල 2යි සෙන්ටිමීටර. එහෙනම් අපි 17 දෙවෙනි අභ්‍යාසයේ වීඩියෝත් එක්ක හම්බ වෙනකන් ගිහිල්ලා එන්න. හැමෝටම තෙරුවන් සරණයි.